ධර්මානුශාසනාව දේශිකානන් වහන්සේ බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමා මාලක විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ මහා ලේකකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත දර්ශනපති පූජනීය බලපිටියේ සිරි සීවලී නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පත්තලගෙදර බෝධිමංගලාරාම පාර පදිංචි එන්.පී. ධනවතී නුගවෙල මහත්මිය, ජාතික රූපවාහිනියේ විදුලි හා වායු සමීකරණ ඒකකයේ සේවක මහතුන්, ගාල්ල හපුගල සරසවි අසපුව පදිංචි කේ.ඒ. පතිරණ මහත්මිය ඇතුළු පවුලේ සිළු දෙනා, පානදුර සුදුවැල්ල පාරේ පදිංචි එම්. ජයන්ති ප්‍රනාන්දු මහත්මිය හා යෙහෙලියන්. මීට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශිකානන් වහන්සේට දහත් වට්ටිය පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. මේ ආරාධනාව සිදු කරන්නට යෙදුනේ ජයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින්. අද ධර්මානුශාසනාව සතර සංග්‍රහ වස්තුන් පිළිබඳවයි සාකච්ඡා කෙරෙන්නේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා
අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්ඛවේ සංඝහවත්තුනි කතමානි චත්තාරි දානං පෙය්‍ය වජ්ජං අත්තචරියා සමානත්තතාති. සාදු සාදු සාදු. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි, පින්වත් හැමදෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ ලෞතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල ධර්ම දේශනාවක් බණ පදයක් ශ්‍රවණය කරන්න. එහෙමනම් මේ වෙලාවේ පින්වත් හැමදෙනාගේම හිත්වලත් ධර්ම ගෞරවය ඇති කරගන්න. ඕනම වෙලාවක අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා නම් මුලින්ම මූලාශ්‍රය දැනගන්න ඕන. මූලාශ්‍රය කියන්නේ ඔබ අහන ධර්මය හරියටම ත්‍රිපිටකයේ තියෙන්නේ කොතනද කියන බව. එහෙම දැනගත්තම තමයි බණ අහන්නත් කලින් ඔබට විශ්වාසයක් ඇති වෙන්නේ අපි මේ අහන්නේ ත්‍රිපිටකයේම තියෙන ලෞතුරා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරපු සූත්‍ර ධර්මයක් කියන විශ්වාසය. මා ඔබට ධර්ම දේශනා කරන්න මූලාශ්‍ර කරගත්තේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ තියෙන සංඝහවත්තු සූත්‍රය. මොකද්ද පින්නතුනි සූත්‍රේ නම? සංඝහවත්තු සූත්‍රය. සංඝහ කියන පාලි වචනේ සරලම තේරුම තමයි පින්නතුනි, තවත් කාට හරි උපකාරයක් කරනවා, හොඳ හිත මිත්‍රත්වය දිනා ගන්න උදව් උපකාර හුවමාරු කරගන්නවා කියන එක. අපි හැමෝම මිනිස්සු හැටියට ඔවුනොවුන් විවිධ අවශ්‍යතාවයන් හුවමාරු කරගන්න ඕන සංග්‍රහයක් හැටියට. මේ අපි ගත කළේ අප්‍රේල් මාසේ බක් මාසේ අවුරුදු පහුවෙලානේ. විශේෂයෙන්ම අවුරුදු සමය කියන්නේ ඥාතීන් හිතවත් අය ගම්වාසී හැමෝම සංග්‍රහ කරගන්න කාලයක්නේ. හැබැයි ඒ සංග්‍රහයන්
භෞතික දේවල් වලට විතරක් සීමා වෙලා තියෙනවා. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ මිනිස්සු වෙච්ච අපි හැමදෙනාම මුලින්ම තමන්ගේ පවුලේ අයත් එක්ක හොඳ හිත වර්ධනය කරගන්න. ඊළඟට තමන්ගේ ඥාතීන් අතර හොඳ හිත වර්ධනය කරගන්න. ඊළඟට තමන්ගේ ගමේ අයත් එක්ක හොඳ හිත වර්ධනය කරගන්න. තමන් රැකියාව කරන ස්ථානයේ හැමදෙනාමත් එක්ක හොඳ හිත වර්ධනය කරගන්න. මුළු මහත් ලෝකෙම හොඳ හිත වර්ධනය වුණොත් මොකද්ද තියෙන්නේ? සතුට, සාමය, සෞභාග්‍ය. මේ හැම දෙයක්ම ඇති කරගන්න ප්‍රධාන වශයෙන්ම අපි සංග්‍රහශීලී වෙන්න ඕන. මෙන්න මේ සංග්‍රහශීලී බව වස්තුවක් හැටියට පෙන්වා වදාළ උගන්වපු කරුණු නිසා මේ සූත්‍රයත් සංඝවත්තු සූත්‍රය කියලා පැහැදිලි කළා. දැන් ඔබට පැහැදිලිනේ? ඊටාම වටිනවා අපි හැමෝම අතර සුහදතාවය වර්ධනය කරගෙන හොඳ හිත වර්ධනය කරගෙන සතුටින් ජීවත් වෙන්න. පින්නතුනි, ලෞතර භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලයක උන්වහන්සේම භික්ෂූන් වහන්සේලාට කතා කළා භික්ඛවෝති මහණෙනි මෙහාට වැඩම කරන්න කියලා. භික්ෂූන් වහන්සේලාත් බදන්තේති. ඇයි භාග්‍යවතුන් වහන්සේ ඇයි ස්වාමීනි කියලා පිළිතුරු දෙමින් බුදුරජාණන් වහන්සේගේ සමීපයට වැඩම කළා. අන්න එහෙම වැඩම කරපු භික්ෂූන් වහන්සේලාට ලෞතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරි මානි භික්ඛවේ සංඝවත්තුනි. මහණෙනි, අනිත් අයට නුඹලා සංග්‍රහ කළ යුතු වස්තු 4ක් තියෙනවා. ඔන්න දැන් ඔබ දන්නවා අපි ඔවුනොවුන්ගේ හිත දිනාගෙන සතුටෙන් ජීවත් වෙන්න, මිත්‍රශීලී වෙන්න අපි කරුණු කීයකින් සංග්‍රහ කරන්න ඕනද? කරුණු 4යි. උන්වහන්සේම නැවත දේශනාව දිගට අරගෙන යනවා කතමානි චත්තාරි. මොනවද ඒ කරුණු 4? දානං, පරිත්‍යාගය, පෙය්‍ය වජ්ජං, ප්‍රිය වචනය, අත්තචරියා, අර්ථචරියාව, සමානත්තතා, සමානාත්මතාවය. ඔන්න දැන් පින්නතුන් සංග්‍රහ වස්තු 4 නම් හැටියට දන්නවා. කියන බලන්න මතක් වෙන්නත් එක්ක දානය, ප්‍රිය වචනය, අර්ථචරියාව, සමානාත්මතාවය. පින්නතුනි, දැන් මම මේ සංග්‍රහ වස්තු 4 කෙටියෙන් ඔබට විස්තර කරන්නම්. පළවෙනිම සංග්‍රහ වස්තුව මොකද්ද? දානය. දානය කියනකොටම බෞද්ධ පින්වත් හැම දෙනාටම එක්වරම සිහිපත් වෙන්නේ මොකද්ද? භික්ෂූන් වහන්සේලාට පූජා කරන දාන. හැබැයි සංග්‍රහ වස්තු මුළු සමාජෙම මිත්‍රශීලීභාවය පිණිස පවතින දාණයට අපි කියන්නේ මොකද්ද? යතාරහං දානං දේති කියලා අටුවාව දක්වනවා. සුදුසුම වෙලාවේදී සුදුසුම විදියට සුදුසු තැනට පරිත්‍යාග කිරීම. දැන් පැහැදිලිද?
එතකොට අර පන්සලට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට පූජා කරන ගෙදරට වඩම්මල සාංගික දාන පූජා කිරීමමද මෙතන කියන්නේ නෑ. අපි යම් දෙයක් පරිත්‍යාග කරන්න ඕන පින්නතුනි සමාජයේ යහපැවැත්ම පිණිස. සමාජයේ යහපැවැත්ම පිණිස සුදුසුම වෙලාවේදී සුදුසුම කෙනාට සුදුසුම තැනට අපි යම් පරිත්‍යාගයක් කරනවා නම් ඒ තමයි සංග්‍රහ වස්තු වල එන දානය. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් බලන්න සමහර වෙලාවට අපි පරිත්‍යාග කරනවා යම් යම් දේවල්. නමුත් ඒව සමාජයේ කොතෙක් දුරට අපි පින්කම් හැටියට පරිත්‍යාග කරනවනේ. අපි විවිධ පින්කම් කරනවනේ. නමුත් අලුතෙන් හදාගත්ත පින්කම් කොච්චර බෞද්ධයෝ කරනවද? හැබැයි ඒව දාණය සමාජ යහපැවැත්මට කොච්චර උදව් වෙනවද කියන එක හිතන්න හොඳ කාලයක්. මා පුංචි උදාහරණයක් කියන්නම්. මා ඔබ වැරදි විදියට හිතන්න එපා පින්කම් විවේචනය කරනවා කියලා. දැන් බලන්න ඔය ගොඩාක් ප්‍රසිද්ධ පූජනීයත්වයට පත්වෙච්ච චෛත්‍ය රාජයන් වහන්සේලා වටා අර බෞද්ධ කොඩි යොතලා කංචුක පූජාව කියලා පූජාවක් කරනවා දැකලා ඇතිනේ. දැන් බලන්න මා නම් කියන එක හොඳ නෑ චෛත්‍ය රාජයන් වහන්සේලාගේ. නමුත් මහා විශාල චෛත්‍ය රාජානන් වහන්සේලා වටා රෙදි කොඩි ඒ ඔක්කොම ඔතලා කංචුක පූජාව කියලා ලක්ෂ ගණන් මිනිස්සු වියදම් කරනවා. හැබැයි ඒ පින්කම් සංවිධානය කරන ගමේම පාසල් යන්න හරියට ඇඳුම් දෙක තුනක් නැති දරුවෝ කොච්චර ඉන්නවද? ඒ වගේ චෛත්‍ය වලට මහ විශාල රෙදි පිරුවට ඔතන මිනිස්සුන්ගේ පවුල්වල අඳින්න ඇඳුමක් නැති දුප්පත් ඥාතීන් කොච්චර ඉන්නවද? ඒ ගමේ එහෙම අඳින්න ඇඳුමක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඔබට තේරුණාද? ඔබ හිතන්නේ අර චෛත්‍යයක් වටේ ලක්ෂ ගාණක් වියදම් කරලා රෙදි යොතලා ඒක හැමදෑම තියෙනවද? ඊට පස්සෙන් දැවෙනකොට ඒ ඔක්කොම අයින් කරලා දානවා. හැබැයි ඒ මුදල් වියදම් කරලා අහිංසක දරුවෙකුට පාසල් ඇඳුමක් අරන් දෙන්න පුළුවන් නම් තමන්ගේම පවුලේ දුප්පත් ඥාතියෙකුට ඒ මුදල් යොදවලා ඇඳුමක් අරන් දෙන්න පුළුවන් නම් තමන්ගේ ගමේ අඳින්න බැරි අහිංසක දුප්පත් අයට ඒ මුදල් යොදවලා ඇඳුමක් දෙන්න පුළුවන් නම් මොකද්ද වටින්නේ? ඒක තමයි යතාරහං දානං දේති. හැබැයි එය කොච්චර වුණත් අපි හිතමු ඔබම එහෙම දුප්පත් අයට ඇඳුම් අරන් දෙන්න කියලා පින්කමක් සංවිධානය කරොත් මිනිස්සු සල්ලි දෙන්න මැලි වෙනවා. හැබැයි අර වගේ ප්‍රසිද්ධ පූජනීය තැනකට අර කප්රු පූජාවක් කරනවා කිව්වොත් ඕන තරම් මුදල් දෙන්න පෙළඹෙනවා. හේතුව අපි මේ පින්කම් බුද්ධිමත්ව විමර්ශනශීලීව අවබෝධ කර නොගත්ත නිසා. ඒ වගේ ඕන තරම් විචාරශීලීව හිතලා පින්කම් කරලා අවශ්‍ය තැනට සුදුසු විදියට පරිත්‍යාගශීලී බව තියෙනවා නම් ඒක තමයි පින්නතුනි මුළු මහත් සමාජෙම හොඳ හිත පැතිරිලා ගිහිල්ලා සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ. දැන් බලන්න දැන් අපි අපේ රටෙත් මේ දවස්වල මහා දුෂ්කර කාලකනේ ගත කරන්නේ. ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම කෑම බීම හැම දෙයක්ම දුෂ්කරයිනේ. හැබැයි ගොඩාක් මිල මුදල් තියෙන පොහොසත් අය Tamanට මාස ගානකට අවශ්‍ය දේවල් ගෙනල්ලා ගබඩා කරගන්නේ නැද්ද? එහෙම හැමෝම ගබඩා කරගත්තොත් එදිනෙදා හරි හම්බ කරගන්න දුප්පත් මිනිස්සයා වෙළඳ පොළට යනකොට මොකද වෙන්නේ? ගන්න ආහාර ද්‍රව්‍ය
අවශ්‍ය දේවල් නැතුව යනවා. අපි තවත් කෙනෙකුට පරිත්‍යාග නොකලත් මේ කාලේ හැටියට තම තමන්ට එදිනෙදා සාමාන්‍ය මට්ටමට යැපෙන්න පමණක් ඒවා පාවිච්චි කරලා අනිත් අය වෙනුවෙන් වෙළඳ සැල්වල ඒවා ඉතුරු කරනවා නම් ඒකත් මොකද්ද? සංග්‍රහශීලී පරිත්‍යාගයක්. හොඳට හිතලා බලන්න. කොච්චර මිනිස්සු පහුවෙලා සල්ලි හොයාගෙන කඩවල් වලට යනකොට විශේෂයෙන් අපි හිතමු ඇඳිරි නීතිය දානවා කියලා ප්‍රසිද්ධ කරා කියලා. එතකොට සල්ලි තියෙන අය ඔක්කොම ටික අරන් ගිහිල්ලා සල්ලි ණයට හරි හොයාගන්න දුප්පත් මිනිස්සු වෙනකොට මොකද වෙන්නේ? ගන්න දේවල් නැහැ. එහෙනම් ඊළඟට මේ වගේ ආපදාපන්න අවස්ථාවලදී සංග්‍රහශීලී පරිත්‍යාගය කියන්නේ තියෙන මිනිස්සු බොහොම හොඳට 4-5ක් එක්ක කෑම කෑවනම් තියෙන මිනිස්සු දවසින් දවස විලාසිතා කළා නම් ඒව උනත් පරිත්‍යාග කරන්න ඕනේ. ඒ කියන්නේ පරිත්‍යාග කරනවා කියලා කියන්නේ අනිත් අයට දෙනවා කියන එක නෙවෙයි. තමන් ඒව අත්හැරලා සාමාන්‍ය ආහාර වේලකට එන්න පුළුවන් වෙන්න ඕන. සාමාන්‍ය තියෙන ඇඳුම් පැළඳුම් විලාසිතාවන් වලට එන්න පුළුවන් වෙන්න ඕන. එතකොටයි තියෙන සීමිත සම්පත් ප්‍රමාණය හැමදෙනා අතරම සුහදශීලීව බෙදා හදා ගන්න පුළුවන් වෙන්නේ. විහාරස්ථානයකට දානමය පින්කමක් කරනකොට වුණත් වෙනදා වගේ මහා පරිමාණෙන් සිදු නොකළ අවශ්‍යම ප්‍රමාණයට සරලව පුරුදු වෙන්න පුළුවන් නම් ඒක තමයි මොකද්ද? ඒ ඉතුරු කරන්නේ කවුරු වෙනුවෙන්ද? ඉතුරු කරන්නේ අනිත් නැති බැරි මිනිස්සු වෙනුවෙන් පස්සේ හරි සල්ලි හොයාගෙන ඇවිල්ලා ගන්න ඉතුරු කරනවා කියන එකයි. එහෙනම් මෙන්න මේ පරිත්‍යාගශීලී බව මේ දාණය අපි ඇත්තටම විචාරශීලීව බුද්ධිමත්ව හිතලා අත්හරින්න පුළුවන් නම් සමාජී භික්ෂූන් වහන්සේලාට වගේම තමන්ගේ දුප්පත් ඥාතීන්ට තමන්ගේ ගමේ නැති බැරි අහිංසක මිනිස්සුන්ට සමාජයේ පිළිසරණක් ඇති අයටත් ඒ ගෞරවයෙන්ම ඒ දේවල් පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක තමයි පින්නතුනි මෙතන දානය කියලා කියන්නේ. ඒ තවත් වැඩි වෙන්න අපි හිතමු අපට මේ සංග්‍රහශීලී බව පුරුදු වෙලා නැති නිසා අපි හිතමු අපේම ඥාති කෙනෙකුට මොකක් හරි අවශ්‍යතාවයකට අඩුපාඩුවක් අපි හිතමු මිල මුදල් කියලා වෙන මොනවා හරි දේවල් කියලා. හැබැයි අපි ළඟ ඒව තිබුණත් අපි ගිහිල්ලා බලෙන් දෙනවද? නෑ. අපි හිතන්නේ මොකද්ද? දැනගත්තත් අපි එහෙම බලෙන් ගිහිල්ලා දෙන්න ඕනේ අවශ්‍ය නම් අපි ළඟට ඇවිල්ලා ඉල්ලයිනේ. එහෙම හිතනවද නැද්ද මිනිස්සු? හිතනවා. හැබැයි හොඳට හිතන්න ඔබේ හිතවතෙක් යාළුවෙක් ඥාතියෙක් එහෙම සල්ලි ටිකක් අවශ්‍ය වෙලාවක ඔබේ ළඟට ඇවිල්ලා අඩුපාඩුව කියලා බැගෑපත් වෙලා ඉල්ලුවට පස්සේ දෙනවට වඩා එය දැනගත්ත හැටිය ඔබම එයා ළඟට ගිහිල්ලා මට ආරංචි වුණා මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවා මෙන්න මේ මුදල් ටික තියාගන්න කියලා අපි දුන්නොත් කොච්චර සතුටක් ඒ මිනිහයට ඇති වෙනවද? දැන් හිතලා බලන්න. බැගෑපත්ත ඔබේ ළඟට ඇවිල්ලා ඉල්ලුවම දුන්නමත් හොඳයි. හැබැයි ඊටත් වඩා 100,000 ගුණයක් අපිම ගිහිල්ලා මෙන්න මේ මුදල් ටික හෝ මේ දේ තියාගෙන ඔබේ අවශ්‍යතාවයේ පිරිමහ ගන්න කියලා කියන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන් නම් ඒක තමයි සංග්‍රහ වස්තු වල තියෙන දානය කියලා කියන්නේ. දෙවැන්න භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පෙය්‍ය වජ්ජං. පෙය්‍ය වජ්ජ කියන වචනේ අටුවාව විස්තර කරන්නේ පෙය්‍ය වජ්ජන්ති පිය වචනං හෝති.
පෙය්‍ය වජ්‍ය කියලා කියන්නේ ප්‍රිය වචනයට. ඇයි? සමාජයේ ජීවත් වෙනකොට අපි කවුරුත් අතර හොඳ හිත වර්ධනය කරගන්න පුළුවන් හොඳම කාරණාවක් තමයි හැමෝම සතුටු වෙන ප්‍රිය වචන කතා කිරීම. ඇත්තටම මොකද්ද ප්‍රිය වචනය කියලා කියන්නේ? ප්‍රිය වචනය කියනකොටම පින්නතුනි අපට අතහරින්න සිදුවෙනවා වැරදි වචන 4ක්. මුසාවාදය, බොරු කියන දේවල්, අසත්‍ය ප්‍රකාශ කිරීම, ඒ ඔක්කොම අතහරින්න වෙනවා. ඊළඟට පරුසා වාචා, රළු වචන, අසභ්‍ය වචන, අහන කෙනාගේ හිතට දුකක් දැනෙන කර්කස වචන කියනවා නම් අපට ඒව අත්හරින්න සිද්ධ වෙනවා. ඊළඟට අපි කියනවා පිසුනා වාචා, කේලාම් කීම. මොකටද ඇත්තට මිනිස්සු මේ කේලාම් කියන්නේ? කවුරු හරි දෙන්නෙක් එහෙම නැත්නම් පවුල් දෙකක් එහෙම යාළු මිත්‍රව හිතවත්ව ඉන්නවා නම් ඇත්තටම සමාජෙ නැද්ද මේ හිතවත්කමට ඉරිසියා කරන මිනිස්සු? නේ? අපේ ඥාතීන් අතර වුණත් ඉන්න පුළුවන්. අපි රස්සාව කරන තැන අය අතර ඉන්න පුළුවන්. ගමේ අය අතර ඉන්න පුළුවන්. කවුරු හරි දෙගොල්ලොක් තුන්ගොල්ලොක් එකට සමාදානව සතුටින් ඉන්නවා නම් එය ඉරිසියා පරවශව බලනවා. ඒක යාට ඉවසන්න බෑ. ඊළඟට මොකද කරන්නේ? ඒ අය ભેද කරන්න මෙතෙන්ට ඇවිල්ලා තව එකක්, එතනින් අහගෙන ඇවිල්ලා අතෙන්ට තව එකක්, ඒ දෙපැත්තෙන් අහගෙන ඇවිල්ලා අනිත් තැනට ඊටත් වඩා වෙනස් දෙයක් කරලා ભેද කරනවා. පිසුනා වාචා. අපි ඒකත් අත්හරින්න දක්ෂ වෙන්න ඕන. 4 සම්පප්පලාපා හිස් වචන. බලන්න අපි එකතු වුණාම කොච්චර අනවශ්‍ය දේවල් කතා කරනවද? කතා කරන කෙනාටත් ඒකෙන් අර්ථයක් නැහැ. අහගෙන ඉන්න කෙනාටත් අර්ථයක් නැහැ. නිකං කාලය ගත කිරීමට විවිධ කටට එන ඒව තොරතෝංචියක් නැතුව දොඩවනවා. එහෙම තොරතෝංචියක් නැතුව හිතන්න නැතුව දොඩන්න පටන් අරගෙන ඇත්තටම අතරමඟදී පුංචි හරි වචනයක් වැරදුනොත් හිතමනාපකම් ඇති වෙන්නේ නැද්ද? ඇත්තටම ඒ වචනේ වැරදිලා හිතමනාප වෙලා දේශයක් ආවොත් රණ්ඩු සරුවල් ඇති වෙන්නේ නැද්ද? සමහර වෙලාවට ඔය ගහගෙන මිනී මැරිලා පොලිසිය වලට ගිහිල්ලා මේවා විසඳනකොට හොයාගෙන යනකොට මුල මොකද්ද? සමහර විට මේ දෙදෙනෙක් තුන්දෙනෙක් කතා බහ කරනකොට පුංචි වචනයක් වැරදිලා එතනින් පටන් ගත්ත දේ රණ්ඩුවක් වෙලා කලහයක් වෙලා ගහගෙන මරාගෙන මහා විනාශයක් කරගන්නවා. ඇයි? හිතන්නේ නැතුව කටට එන දේ සම්පප්පලාපයක් ඇටියට භාවිත කිරීම. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕන ඒිනුත් අත්මි දෙන්න. දැන් පැහැදිලිද? මොකද්ද වචන 4? මුසාවාදය, බොරු කියන එකකින්, පරුසා වාචය, අසභ්‍ය කර්කශ රළු වචන කියන එකකින්, පිසුනා වාචය, අනිත් අය බෙදවන්න, බිඳවන්න, ભેද කරන්න කේලාම් කීමෙන්, ඊළඟට සම්පප්පලාපය, හිස් වචන කතා බහ කිරීම. මේ 4න් අපට වෙන් වෙන්න පුළුවන් නම් එතන ඇති වෙනවා ප්‍රිය වචනය. ඒ ප්‍රිය වචනේ තවත් කොච්චර බුදුහාමුදුරුවෝ වර්ණනා කරාද? ඒ ප්‍රිය වචනය තුල තියෙන්න ඕන මොන වගේ ලක්ෂණද කියනවා නම් උන්වහන්සේ පැහැදිලි කරනවා. නේලා ඊටාම පිරිසිදු වචන කතා කරන්න ඕන.
පිරිසිදු වචන කියලා කියන්නේ සමහර අය අර අපි කියන්නේ මේ තේරුම් දෙකක් තියෙන ව්‍යංගාර්ථයෙන් අසභ්‍ය දේවල් එහෙම නැත්නම් ඒ අයට අගෞරව වෙන වචන කතා කරන්නේ නැත්ද? කතා කරනවනේ ව්‍යංගාර්ථයෙන් එහෙම කියනවා. එතකොට අන්න ඒ වගේ අර්ථ දෙකක් තියෙන දෙපැත්ත කැපෙන අවුල් සහගත වචන කතා නොකර අපි පුළුවන් තරම් දන්න පිරිසිදු හොඳම වචන කතා කරන්න ඕන හොඳම විදියට. එතන නේලයි වචනේ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ වචනේ උච්චාරණය කරන කටහඬේ ස්වරය පවා ලස්සන වෙන්න ඕන. නේද? දැන් ධර්ම දේශනාවක් කරනකොට මට මේ වචන කියලා පැහැදිලි කරන්න බෑ. එකම වචනේ වුණත් ඒ කියන කටහඬේ ස්වරූපය අනුව අර්ථය වෙනස් වෙන්නේ නැද්ද? එහෙම කොච්චර වචන තියෙනවද? එකම වචනේ අපි කියන තාලය කටහඬත් එක්ක වෙනස් වෙනවා. එහෙම නැතුව ඒ කටහඬ පවා වචනයත් එක්ක පිරිසිදු වෙනවා. ඊළඟට කන්න සුඛා කනට මිහිරි වචන විතරක් කතා කරන්න ඕන. අර මිනිස්සු සාමාන්‍යනුත් සමාජ කියනව නේද? ඒ කෙනාගේ කටහඬ හරියට කනට මීපෙනිවක් කරනවා වගේ කියලා. අන්න කන්න සුඛා කනට මීපෙනිවක් කරනවා වගේ අහගෙන ඉන්න පුළුවන් වචන කතා කරන්න ඕන. ඊළඟට කියනවා හදයංගම හදවතට දැනෙන තමකමක් ඇති වෙන වචන කතා කරන්න ඕන. හදයංගම. දැන් එහෙම ඉන්නවනේ අපි සමහර වෙලාවට කලින් දැකලවත් නැහැ අඳුනන්නේවත් නැහැ. හැබැයි එක් වතාවක් මුණ ගැහිලා කතා බහ කරනකොට ලොකු ලෙන්ගතුකමක් ඇති වෙන්නේ නැද්ද? නේ? ඇති වෙනවා. අපිම කියනවා ඒ කෙනත් එක්ක කතා කරනකොට තමකමක් ඇති වුණා කියලා. හරියට කලින් අසුරු කරපු ඥාතියෙක් වගේ කියලා දැනෙනවනේ. ඇයි ඒ? හදයංගම. අහන කෙනාගේ හදවතට දැනෙන ලිංගතු ලතෙත් වචන කතා කරන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට කියනවා පෝරි ප්‍රසිද්ධ වචන කතා කරන්න ඕන. බහුජන කන්තා බහුජන මනාපා අහන හැම මිනිසෙක්ම කැමැත්තක් ඇති වෙන වචන. ඒ වචනේ හරි ලස්සනයි. බහුජන කන්තා බහුජන මනාපා හැමෝම බහුජන හැමෝන්ගෙම කැමැත්තක් ඇති වෙන වචන. දැන් අපි හිතමුකෝ දැන් විශේෂයෙන්ම අපි කිව්වේ දැන් මේ අපි ගත කළේ උත්සව සමයක්නේ. අපි ප්‍රිය සංഭാෂණ වල කොච්චර යනවද? 10-12 දිනක් එක්කහුව වෙලා කතා බහ කරනකොට අපි හිතමු උදාහරණයක් ඇටියට දෙන්නෙක් කතාව පටන් ගත්තම අනිත් 8 දෙනාටම ඒ මාතෘකාව ඔරොත්තු දෙන්නේ නැත්තම් ඒ මාතෘකාව විෂය වෙන්නේ නැත්තම් එතන බහුජන කන්තා මනාපා තියෙනවද? නැහැ. අපි හිතමු ඔන්න පවුල් 4ක 5ක අය එක්කහුව වෙලා කතා බහ කරනකොට පවුල් 2-3ක කට්ටියගේ දරුවෝ ඉගෙනගෙන නැහැ සාමාන්‍ය මට්ටමයි එහෙම ඉන්නවා. එක පවුලක දරුවෝ හොඳට වැදගත් විදියට ඉගෙනගෙන ඉන්නවා නම් අපි ඒ දරුවෝ ගැනම වර්ණනා කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අර අනිත් අයට බහුජන කන්තා මනාපා ඇති වෙනවද? නෑ. ඒ අයට ඒ අය ගැනම පසුතැවීමක් අනේ මගේ දරුවෝ ගැන මෙහෙම කියන්න බෑනේ කියලා වෙන්නේ නැද්ද? නමුත් සමහර වෙලාවට පින්නතුනේ මේක අපි හිතන්නේ නැති නිසා නොදැන නෙවෙයි. සමහර මිනිස්සු හිතාමතාමත් අර වගේ අයව අපහසුතාවයට පත් කරන්න තමන් උස් කරලා කතා බහ කරනවද නැද්ද? කතා බහ කරනවා. අපි හිතමු විවාහ වෙච්ච අය ඉන්නවා නම් සමහර අයට දරුවෝ නැති වෙන්න පුළුවන්. එහෙම අය ඉස්සරහා දරුවෝ ගැන කතා බහ කරලා තාම ඔබලට දරුවෝ නැද්ද කියලා අහන්නේ නැද්ද? ඒ අහන්නේ කාරුණික බවෙන් නෙවෙයි. රිදවන්නමයි. පැහැදිලිද? අන්න ඒකයි බහුජන කන්තා බහුජන මනාපා.
අපිත් එක්ක කතා බහ කරන කණ්ඩායමේ හැමෝන්ටම ඔරොත්තු දෙන හැමෝන්ටම විෂය වෙන මාතෘකා කතා කරන්න අපි දක්ෂ වෙන්න ඕන. එතකොටයි අපේ මිත්‍රශීලී බව අපේ සංග්‍රහශීලී බව වැඩි වෙන්නේ. පින්නතුනි මා වැඩිපුර ප්‍රිය වචනය ගැනම කතා කළේ ප්‍රිය වචනය කියන එක මිනිස්සු විතරක් නෙවෙයි තිරිසංගත සත්තු පවා ප්‍රිය කරනවා. හොඳට මතක තියාගන්න ප්‍රිය වචනය කියන එක මිනිස්සු විතරක් නෙවෙයි තිරිසංගත සත්තු පවා. මම පුංචි උදාහරණයක් කෙටියෙන් මතක් කරන්නම්. ඔබ අහලා ඇති නන්දි විශාල ජාතකය. අපේ ලෞතර භාග්‍යවතුන් වහන්සේ පෙරම් පුරන බෝධිසත්ව කාලේ එක ආත්මික ගවයෙක් වෙලා ඉපදුනා. ඒ ගවයාගේ නම නන්දි විශාල. ඉතින් සාමාන්‍යයෙන් ගවයෙක් නෙවෙයි බෝධිසත්ව ගවයෙක්. මේ ගවයා හදාගත්තේ ආර්ථික අපහසුතා තිබුණු බ්‍රාහ්මණයෙක්. මේ ගවයාගේ බෝධිසත්ව ගුණයනේ. බෝධිසත්ව ගුණය නිසා හිතනවා මගේ ස්වාමියා බොහොම අමාරුවෙන් දුක්ඛිතව ජීවත් වෙන්නේ. මං ඔහුට මගේ තියෙන ශක්ති සම්පන්න බව උපයෝගී කරලා ආර්ථික උදව්වක් කරන්න ඕන කියලා අර බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය නුඹ මේ නගරේ ගවය ඇති කරන සිටුවරුත් එක්ක ඔට්ටුවක් අල්ලන්න මගේ ගවයා එක්වර ගැල් 500ක් එකට බැන්දම 500ම ඇදගෙන යන්න ශක්තිමත් කියලා. හිතන්නවත් බෑනේ සාමාන්‍යයෙන්. අපි දැකලා තියෙනවනේ තනි ගවයෙක් වුණත් අර කරත්තයක් ඇදගෙන යන්නේ බොහොම අමාරුවෙන්නේ. නමුත් මේ බෝධිසත්ව ගවයෙක් නිසා බෝධිසත්ව ආත්මය නිසා ඒ ශක්තිය තිබුණා. ඒ බ්‍රාහ්මණයා ගිහිල්ලා කහවණු 500ක් ඔට්ටුවක් අල්ලනවා. හැබැයි මොකද වුනේ? අර කහවණු ටික දැක්කම තෘෂ්ණාව අධිකව ඒ ඔට්ටුව ඉක්මනින් දිනන්න අවශ්‍ය වෙලා කෙවිතකුත් අරගෙන නන්දි විශාලට කියනවා අදුව කුල උසුලුව කුල කියන්නේ ඇදපන් හරකෝ ඇදපන් ගුණෝ ඉක්මන් කරපන් කියලා කතා කළා. ද්වේෂ සහගතව. මොකද කරේ නන්දි විශාල? හෙල්ලුණේවත් නැහැ. ඔට්ටුව පෙරදුනා. බ්‍රාහ්මණයා ගෙදර ගිහිල්ලා කනස්සල්ලෙන් ඉන්නකොට නන්දි විශාල ඇවිල්ලා අහනවා ස්වාමීනි මං ඔබේ ගෙදර වැරදි වැඩක් කරාද? නෑ. අඩුම ගානේ මං ඔබේ ගෙදර මිදුලේ මල මූත්‍රවත් පහ කරලා තියෙනවද? ඒත් නෑ. එහෙනම් ඇයි මට නිස්කාරණේ අප්‍රිය වචනයෙන් හිතරි දෙන්න කතා කළේ? ඒ නිසයි මම ඔබව ඔට්ටුවෙන් පැරද්දුවේ. හෙට ඔබ කහවණු 1000ක් ඔට්ටු වල්ලන්න මන් දිනලා දෙන්නම්. හැබැයි ප්‍රිය වචනයෙන් ආදරෙන් කරුණාවෙන් හිතවත්ව කතා කරන්න. දැන් ඉතින් පාඩමක් ඉගෙන ගත්තනේ බ්‍රාහ්මණය. ඔන්න දෙවෙනි දවසේ ඔට්ටු වල්ලලා කෙවිටි මොනවත් නැතුව හිස අත ගාලා දරුවෝ මේ ඔට්ටුව දිනන්න ගැල් 500 අදින්න කියලා ප්‍රිය වචනයෙන් කතා කළාම නන්දි විශාල තමන්ගේ බෝධිසත්ව ශක්ති ප්‍රමාණයෙන් ගැල් 500ම එක දිගට ඇදගෙන ගියා. ඔට්ටුව දිනුවා. ඇයි මම ඔබට මේ කතාව ඉදිරිපත් කළේ? පින්නතුනි නන්දි විශාල විතරක් නෙවෙයි ඕනම තිරිසංගත සත්වයෙක් පවා ප්‍රිය වචනයට හරි මනාපයි. එහෙනම් අනිත් පැත්තෙන් මොකද්ද අපිට හිතන්න තියෙන්නේ? තිරිසංගත සත්තු පවා ප්‍රිය වචනයට මනාපනම් මිනිස්සු වෙච්ච අපි ප්‍රිය වචනයට කොච්චර මනාපද? හැබැයි අපි හැමෝන්ටම ප්‍රිය වචනයෙන් කතා කරනවද? නැහැ. මේ සංග්‍රහශීලී බව පුරුදු පුහුණු කරන්නේ නැති නිසා සමහර අය
තමන්ට වඩා ධනයෙන් බලයෙන් උසස් ප්‍රභූ අයට ප්‍රිය වචනයෙන් කතා කරනවා. තමන්ට වඩා පහළ අයට ප්‍රිය වචනයෙන් කතා කරන්නේ. එහෙම බෑ. අපි හැමෝන්ටම සමානව ප්‍රිය වචනයෙන් කතා කරන්න. ඔබේ ගෙදර හුරතලයට හදන සත්තු පවා ඔබ ආදරෙන් කරුණාවෙන් කතා කරනකොට ඔබට දක්වන ප්‍රතිචාරය කොහොමද කියලා ඔබ හොඳට දන්නවනේ. ඒ නිසා මුළු මහත් සමාජයටම ප්‍රිය වචනය පතුරවා හරින්න. ඒක සංග්‍රහශීලී වස්තුවක්. තුන්වැන්න අත්තචරියා. අත්ත කියන්නේ පින්නතුනි යහපත. අත්ත කියන පාලි වචනේ තේරුම යහපත, දියුණුව, අභිවෘද්ධිය කියන එකයි. චරියා කියන්නේ හැසිරෙනවා. එහෙනම් මොකක්ද අත්තචරියා කියන්නේ? යහපත, දියුණුව, අභිවෘද්ධිය පිණිස හැසිරෙනවා කියන එකයි. දෙපැත්තක් තියෙනවා. මුලින්ම තමන්ගේ යහපත පිණිස, තමන්ගේ දියුණුව පිණිස, තමන්ගේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට තමන්ගේ පවුලේ අයගේ, තමන්ගේ ඥාතීන්ගේ, තමන් රැකියාව කරන ස්ථානේ, තමන්ගේ ගමේ මුළු මහත් සමාජෙම යහපත පිණිස, දියුණුව පිණිස, අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. ඇයි තමන් සමහර මිනිස්සු අඩුම ගානේ අනුන් කියන එක පැත්තකින් තියන්නකෝ. තමන්ගේ යහපතවත් පිණිස වැඩ කටයුතු කරනවාද? නෑ. සමහර අය තමන්ගේ දියුණුව පිණිසවත් තමන්ගේ වැඩ කටයුතු යුතුයකම් ටික කරන්න සෝදානම් නෑ. හැබැයි තමන්ගේ අයිතිවාසිකම් මහා ලොකුවට බලාපොරොත්තු වෙනවා. එහෙම අය අපි දැකලා නැද්ද? නේ? තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් මොනවත් නෑ. හැබැයි තමන්ගේ අයිතිවාසිකම් බලාපොරොත්තු වෙනවා. අත්තචරියා කියන්නේ පින්නතුනේ තමන්ගේ දියුණුව ඇති කරගෙන සමාජයේ දියුණුව පිණිස පුළුවන් තරම් කටයුතු කරන්න අපි දක්ෂ වෙන්න. ඒ තමයි තුන්වෙනි සංග්‍රහ වස්තුව. හතරවැන්න සමානත්තතා. සමානත්තතා කියන එක අටුවාව කියන්නේ සමාන සුඛ දුක්ඛේ පවත්තතේති සමානත්තතා. දුකයි සැපයි කියන දෙක සමානව විඳ දරා ගන්න පුළුවන් නම් ඒක තමයි සමානත්තතා කියලා කියන්නේ. අපි තවත් මෙය වැඩි විස්තර කරනවා නම් මේ ලෝකේ පවතින දෙපැත්තට පවතින කරුණු 8ක් තියෙනවානේ. අටලෝ දහම කියලා. මෙන්න මේ අටලෝ දහම අපි සමානාත්මතාවයෙන් යුතුව විඳ දරා ගන්න ශක්තිමත් වෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන. එහෙනම් ඔබට මතකයි දානය කිව්වේ මොකද්ද? සුදුසුම විදියට සුදුසුම වෙලාවේ සුදුසුම තැනට හෝ කෙනාට පරිත්‍යාග කරනවා. මොකක් වෙනුවෙන්ද? සමාජයේ අඛණ්ඩ යහපැවැත්ම වෙනුවෙන්. එය පුරුදු කරන්න. ඊළඟට ප්‍රිය වචනය භාවිත කරන්න, අභ්‍යාස කරන්න, බහුලීකృత කරන්න. අර්ථචරියාව තමන්ගේ සමාජෙත් දියුණුව පිණිස නිතර නිතර මහන්සි වෙලා වැඩ කරන්න. දුක සැප, ලාභ අලාභ, නිന്ദා ප්‍රශංසා, සැප දුක් සියල්ල විඳ දරා ගන්න. එතකොට ඔබ කවුද? සතර සංග්‍රහ වස්තු බහුලීකృత කරන, අභ්‍යාස කරන කෙනෙක්. මෙය අභ්‍යාස කරනකොට සමාජයේ හොඳ හිත වර්ධනය වෙනවා. ප්‍රීතිමත් රටක්, ලෝකයක්, සමාජයක් හැදෙනවා. අවසානයේදී විශේෂම දේ සතර සංග්‍රහ වස්තු වැඩිපුර භාවිත කරන කෙනා ආර්ය ශ්‍රාවක ප්‍රතිපදාවට
වැටෙනවා. එහෙනම් මෙය සරල දේශනාවක් වුණාට ඔබ අවබෝධ කරගෙන වැඩිපුර වර්ධනය කළොත් ඔබ ආර්ය ශ්‍රාවක ප්‍රතිපදාවට වැටෙයි. මේ අවබෝධය ඒ සඳහාම උපයෝගී වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, අද ධර්ම දේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. වේයන්ගොඩ පත්තලගෙදර බෝධි මංගලාරාම පාරේ පදිංචිව සිට 2020 අප්‍රේල් 21 වන දින පරලෝසපත් ආරේ ජොසපින් නෝනා මෑණියන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් පින් අනුමෝදන් කොට නිවන් සුව පැතීමටත් එන්.පී. සීබල් සිඤ්ඤෝ පියාණන්, එන්.පී. උපසේන සොහොයුරාණන් ඇතුළු මියගිය සිළු දෙනාටම පින් අනුමෝදන් කිරීමට වේයන්ගොඩ පත්තලගෙදර බෝධි මංගලාරාම පාරේ පදිංචි ධනවතී නුගවිලදීනිය, චන්ද්‍රවතී නුගවිලදීනිය, දයා මාග්‍රට් ලේඩිය හා තල්ගස්මුටේ පදිංචි ජයසේන නුගවිල පුතා යන අයට නිදුක් නිරෝගී සුවය පැතීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරන්නේ පත්තලගෙදර බෝධි මංගලාරාම පාර පදිංචි එන්.පී. ධනවතී නුගවිල මහත්මිය. ජාතික රූපවාහිනී විදුලි හා වායු සමීකරණ ඒකකයේ සේවයේදී සිට පරලෝසපත් වූ සියලු සහෝදර සේවක මහතුන්ට සහ ඔවුන්ගේ පවුල්වල මියගිය සැමට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ ජාතික රූපවාහිනී විදුලි හා වායු සමීකරණ ඒකකයේ සහෝදර සේවක මහතුන් සිළු දෙනා. ගාල්ල හපුගල සරසවි අසපුව අංක 152 දරන නිවසේ විසූ සෙනවිරත්න වීරසේකර ස්වාමිපුරුෂයා පියා අභාව ප්‍රාප්ත වී 2022 අප්‍රේල් මාස 21 වන දිනට වසර 10ක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට පින් අනුමෝදන් කිරීමට මේ බුදු සසුනේදීම නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමට ජනිෂ් කවීන්ෂ චූටිපුතුට නිරෝගිමත් වාසනාවන්ත අනාගතයකට සුබ ප්‍රාර්ථනා කිරීමට එස් අබේසිං පතිරණ පියාට ලීලාවතී වන්නි ආරච්චි මෑණියන්ට සහ පවුලේ මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින ඥාතීන්ට නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ පැතීමට අමෝද්‍ය උදාකර පුතුට සසර වසනතුරු අකල් මරණයකට පත් නොවී දීර්ඝායුෂ ලැබේවායි පැතීමට ගෞරවනීය දේශකයන්න් වහන්සේට පතන බෝධියකින් නිර්වාණ සුවය සැලසේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ගාල්ල හපුගල සරසවි අසපුවේ පදිංචි කේ.ඒ. පතිරණ මහත්මිය, භාර්යාව, දුව පුතා ඇතුළු එම පවුලේ සිළු දෙනා. W. දේවසිරි ලීටන් සොයිසා ඇතුළු මියගිය සීලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට යෙහිලියන් වන බද්රා, ඉන්ද්‍රා, ගර්ලි, ධනවතී, ඉන්ද්‍රාණී, සුජාතා, කල්යාණී, ස්වර්ණා, අනෝමා, කමනි, ශීලා, ශාමා, තේජා යන අයගේ පරම්පරාගත සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මීට මාස 3කට පෙර පරලෝසපත් වූ ප්‍රාණී යෙහෙලියට පින් අනුමෝදන් කිරීමට සිළු දෙනාටම උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමටත් සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ පානදුර සුදුවැල්ල පාරේ අංක 42 නිවසේ පදිංචි එම් ජයන්ති ප්‍රනාන්දු මහත්මිය හා යෙහෙලියන් සිළු දෙනා. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකයන්න් වහන්සේට ආරාධනය. මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය සිදු කිරීමෙන් සිදු කරගත් සියලු ධර්මානිසංස අද ධර්මදේශනාවේ දායකත්වය බාරගෙන ක්‍රියා කළ පින්වත් හැම දෙනාටම පින්වත් හැම දෙනාගේම පවුල්වල සියලු දෙනාටත් එවැගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් පළමුවෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනය දීර්ඝායු සම්පත් ලැබේවා. හැම දිනාම කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන දවසින් දවස දියුණුවටපත් වෙන්න දෙවියන් ආශිර්වාද කරත්වා කියලා අනුමෝදන් වෙන්න. ඒ වගේම දායකත්වයේ දරපු පින්වත් හැම දෙනාම නම් මතක් කළ සියලු මළගිය ඥාතීන් මේ ධර්මානිසංස අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම මළගිය ඥාතීන් මේ ධර්මානිසංස අනුමෝදන්ව සසර සුවපත් වී නිවන් දකිත්වා කියලා සාදු කියන්න. සාදු සාදු සාදු. අවසාන හැටියට ඔබ අප හැම දෙනාටම මේ ධර්මානිසංස තුලින්
චතුරාර්ය සත්‍ය අවබෝධව ශාන්ත සුන්දර පරම රමණීය අමා මහ නිවන් සම්පත්ම හේතු වේවා. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු තං සදා. සාදු සාදු සාදු. ධර්මානුශාසනාව පැවැත්වූයේ බලපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමා මාලක විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ මහා ලේකකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජනීය බලපිටියේ සිරි සීවලී නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. සෑම දිනකම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන මෙම ධර්මදේශනා දැන් ඔබට ස්වදේශීය සේවයේ YouTube නාලිකාවෙනුත් ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබට තෙරුවන් සරණයි.